ආයිබෝවන් 10 ශ්‍රේණියේ පළමු කාණ්ඩ විෂය ලෙස ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂය තෝරාගත් ඔබ සැම මම ඉතා ආදරයෙන් පිළිගන්නවා. අපි දැන් සූදානම් වෙන්නේ ඔයගලන්ට අලුත් විෂයක් වෙච්ච ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ 10 ශ්‍රේණියේ පළමු වන පාඩම ව්‍යාපාර පසුබිම පිළිබඳව සාකච්ඡා කරන්න. මම මෙහිදී බලාපොරොත්තු වෙනවා ව්‍යාපාර පිළිබඳ මූලික පදනම සහ ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශව ගැන ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. අපි දැන් බලමු ව්‍යාපාර පිළිබඳ මූලික පදනම ගොඩ නැගින්නේ කොහොමද කියලා. මේ සඳහා මූලික වශයෙන්ම හේතු වෙන්නේ මිනිසාගේ අවශ්‍යතා හා උවමනා සංකීර්ණ වීම. ඒ කියන්නේ අතීත මිනිසාගේ අවශ්‍යතා ඉතාමත් සීමිතයි සරලයි. නමුත් ක්‍රමයෙන් සමාජයේ සංකීර්ණ වෙනකොට මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා සංකීර්ණ වුණා. එහෙම වුණාම Tamanට අවශ්‍ය හැමදේම Tamanටම නිෂ්පාදනය කරගන්න බැරි වුණා. Tamanට වඩා හොඳින් කර හැකි නිෂ්පාදන වැඩිපුර කරන්න මිනිස්සු පෙළඹුණා. එහෙම ඒ හේතුවෙන් නිෂ්පාදන අතිරික්තයක් ඇති වුණා. ඒ අතිරික්තය අනිත් අයත් සමග හුවමාරු කර ගැනීම නිසා තමයි මේ ව්‍යාපාර කියන සංකල්පය ඇති වුණේ. ව්‍යාපාර පිළිබඳ මූලික පදනම ලෙස අපි සලකන්නේ මෙන්න මේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සංකීර්ණ වීම සහ අතිරික්ත නිෂ්පාදනයක් බිහිවීමත් එය හුවමාරු කර ගැනීමට කටයුතු කිරීමත්. ඊළඟට අපි බලමු ව්‍යාපාර සංකල්පය. දැන් ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාර ඇති උනේ හුවමාරුව නිසා. හුවමාරුව සිද්ධ වෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සංකීර්ණ වීම නිසා. එහෙනම් ව්‍යාපාර සංකල්පය කියන්නේ එහෙනම් ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම හෝ ආශ්‍රිත ආර්ථික කටයුත්තක් කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු ව්‍යාපාරවල අරමුණු හා ඉලක්ක. ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ඕනෑම පුද්ගලයෙක් ලාභ ඉපීමේ අරමුණින්. එතකොට ඒ ලාභ ඉපයන්න නම් අපි අපගේ පාරිභෝගිකයෝන්ගේ තෘප්තිය ඉරණම්වන්න ඕනි. එතකොට මූලික අරමුණ ලාභ ඉපීම ඒ සඳහා අපි පාරිභෝගික තෘප්තිය ඉරණම්වන්න ඕන. එහෙනම් මේ අරමුණු වල ළඟා වෙන්න අපි උප අරමුණු පිටවා ගන්න ඕනේ. පාරිභෝගික තෘප්තිය ඉරණම්වන්න නම් අපි භාණ්ඩ හා සේවාවල ගුණත්වයේ ඉරණම්වන්න ඕනි. භාණ්ඩවල ගුණත්වයේ ඉරණම්වන්න නම් අපි හොඳ හැකියාවක් තියෙන සේවක පිරිසක් අපිත් එක්ක වැඩ කරන්න ඕන. එහෙනම් අපි දක්ෂතා තියෙන සේවකයෝ අපිට බඳවා ගන්න ඕන. අපි අලුතින් රැකියා අවස්ථා උත්පාදනය කරන්න ඕන ආයතනය තුල. ඒ වගේම ඒ බඳවා ගන්නා සේවකීන්ගේ සුබ සාධනය පිළිබඳ අපි කටයුතු කරන්න ඕන. එහෙම සුබ සාධන අරමුණින් කටයුතු කරනකොට සේවකයෝ අපේ ආයතනවල ලැබි වෙනවා. එතකොට ඕනේ ආයතනය තුලම රැඳිලා ඉන්නවා. ඕන ඉතාමත් ආදරයෙන් ආයතනයට කටයුතු කරනවා. එතකොට වඩා ඉහළ ගුණත්වයකින් භාණ්ඩ හා සේවා අපිට පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුළුවන් වෙනවා. එතකොට පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවෙනවා. ඕන් ව්‍යාපාරයේ තුලම රැඳී සිටලා ව්‍යාපාරයේ සමගම රැඳී ඉන්නවා. එයින් අපේ ලාභ ඉපීමේ අරමුණ ඉෂ්ට වෙනවා. ඊළඟට අපි බලමු ව්‍යාපාර පාරිභෝගික අවශ්‍යතා හා උවමනා කියන්නේ මොනවද කියලා. ව්‍යාපාර ඇති වෙන්නේ පාරිභෝගික අවශ්‍යතා හා උවමනා නිසා නම් අපි බලන්න ඕන මේ අවශ්‍යතා කියන්නේ මොනවද කියලා. අවශ්‍යතා කියන්නේ මිනිසුන්ට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල්. මූලික අවශ්‍යතා ලෙස අපි දක්වනවා ආහාර, ඇඳුම්, නිවාස. ඒ වගේම ද්විතීයික අවශ්‍යතා ලෙස වඩා හොඳ ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, සංනිවේදනය වැනි අවශ්‍යතා අපිට දක්වන්න පුළුවන්. වර්තමානයේදී මේ සියලුම අවශ්‍යතා සපුරා ගන්න මිනිසා කටයුතු කරනවා.
ඊළඟට වමනා කියන්නේ මේ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර. ඒ කියන්නේ එක අවශ්‍යතාවයක් සපුරා ගන්න අපිට වමනා කීපයක්ම තියෙනවා. අවස්ථා කීපයක් තියෙනවා. අපි බලමු ආහාර කියන අවශ්‍යතාවය ගත්තොත් ඒ ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න අපිට විවිධ මාර්ග තියෙනවා. බත් ආහාරයට ගන්න පුළුවන්. පාන් වගේ වෙන දේවල්, පාන්, ඉන්දියාප්ප, පිට්ටු රොටි වගේ දේවල් ආහාරයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පළතුරු, බීම වර්ගයක් වගේ දේවල් ආහාරයට ගන්න පුළුවන්. එතකොට මේ වමනා විවිධ පුද්ගලයන්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි බලමු අවශ්‍යතා හා වමනාවල ලක්ෂණ. අවශ්‍යතා අත්‍යවශ්‍යයි. ඒ අවශ්‍යතා සපුරා නොගත්තොත් අපට ජීවත් වෙන්න බෑ. හැබැයි ඒ අවශ්‍යතා සපුරා ගන්නා විදි හැමෝටම එකම වෙන්න ඕනේ නෑ. වෙනස් වෙන්න පුළුවන්. ඒකයි වමනා අත්‍යවශ්‍ය නොවීම සහ අවශ්‍යතා අත්‍යවශ්‍ය වීම කියලා කියන්නේ. ඒ වගේම අවශ්‍යතා පොදු වීම කියන්නේ මේ අවශ්‍යතා හැම පුද්ගලයාටම පොදුයි. හැබැයි ඒ අවශ්‍යතා සපුරා ගන්න ආකාර විවිධයි. ඒ වගේම අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ. හැබැයි ඒ අවශ්‍යතා සපුරා ගන්න තියෙන වමනාවන් විවිධ විදියට නිර්මාණය කරන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට ඇඳුම් කියන අවශ්‍යතාවයට ඇඳුම් හැරෙන්න වෙන දෙයක් පාවිච්චි කරන්න බෑ. හැබැයි ඒ ඇඳුම් එක එක මොස්තර වලින් එක එක්කෙනාගේ ආර්ථික තත්ත්වයට ගැලපෙන විදිහට, සමාජීය තත්ත්වයට, නිලයට ගැලපෙන විදිහට අපිට වෙනස් වෙනස් ආකාර වලින් නිර්මාණය කරලා දෙන්න පුළුවන්. ඊළඟට අවශ්‍යතා සීමිතයි. මේ හැම කාරණයකින්ම කතා කරේ එකයි, අවශ්‍යතා සීමිතයි, වමනා අසීමිතයි කියන එක. දැන් අපි බලමු මේ අපේ මේ නිෂ්පාදන සිදු කරන නිෂ්පාදන ව්‍යාපාර ඒ නිෂ්පාදනයේ ස්වභාවය අනුව කොටස් කරන වර්ග දෙකකට. එකක් තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, අනිත් එක තමයි සේවා සැපයීමේ ව්‍යාපාර. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතා හා වමනා සපුරා ගැනීම සඳහා භෞතික පැවැත්මක් ඇති දේවල් නිපදවන ව්‍යාපාර ආයතන. උදාහරණයක් විදිහට ආහාර නිෂ්පාදන ආයතන, ඇඳුම් නිෂ්පාදන ආයතන, ඊළඟට බෙහෙත් ද්‍රව්‍ය නිෂ්පාදන ආයතන වගේ. එතකොට අපිට මේවා භෞතික පැවැත්මක් තියෙනවා. අපිට පේනවා මේවා ගබඩා කරලා තියාගන්න පුළුවන්. අපිට අල්ලලා බලන්න පුළුවන් මේ භාණ්ඩ නිෂ්පාදනවල අවසන් ඵලය. සේවා සැපයීමේ ව්‍යාපාර කියන්නේ මිනිස් අවශ්‍යතා හා වමනා සපුරා ගැනීම සඳහා යම් කිසි ක්‍රියාවක් සපයන ව්‍යාපාර ආයතන. එතකොට අපි දැන් රූපලාවන්‍ය ආයතනයකට ගිහිල්ලා අපේ රූපලාවන්‍ය කටයුත්තක් කරගත්තොත්, අධ්‍යාපන ආයතනයකට ගිහිල්ලා අමතර අධ්‍යාපන කටයුත්තක් කරගත්තොත්, ඒ වගේ දේවල් අපිට සේවා සැපීමේ ව්‍යාපාරවලට උදාහරණ කියලා විදිහට ගන්න පුළුවන්. ඒවා අපිට පේන්නේ නැහැ. අපිට ඒක සේවයක් තමයි එතනින් ලැබෙන්නේ. ඊළඟට අපි නිෂ්පාදන සාධක පිළිබඳව කතා කරමු. මේ අපිට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන සම්පත් නිෂ්පාදන සාධක කියලා කියනවා. මේවා ප්‍රධාන වශයෙන් වර්ග 4යි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියලා. අපි දැන් මේ එක නිෂ්පාදන සම්පත් වෙන වෙනම අරගෙන සාකච්ඡා කරලා බලමු උදාහරණත් සමග. භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලු සම්පත් මේ භූමියට අයිතියි. භූමිය මතු පිට තියෙන පස්, ගස්වැල්, වෘක්ෂලතා වගේ දේවල් මෙන්ම භූමිය ඇතුළතින් තියෙන උල්පත්, khනිජ ද්‍රව්‍ය, ඒ වගේ දේවලුත් මේ භූමිය කියන සාධකයට අයිතියි. ඊළඟට ශ්‍රමය. ශ්‍රමය කියන්නේ අපි මේ නිෂ්පාදන කටයුතු කරගෙන යනකොට කායිකව සහ මානසිකව ඒ සඳහා දක්වන දායකත්වය. නැත්තම් වෙහෙස. සමහර ව්‍යාපාර ආයතනවල කායිකව වෙහෙසිලා ශ්‍රමය සපයන සේවකයෝත් ඉන්නවා, මානසිකව වෙහෙසිලා ශ්‍රමය සපයන සේවකයෝත් ඉන්නවා. මේ දෙගොල්ලන්ගේම දායකත්වයෙන් තමයි නිෂ්පාදනයක් බිහි වෙන්නේ. එතකොට කම්කරුවන් වගේ අය තමයි මේ කායික ශ්‍රමය සපයන අයට උදාහරණ. කළමනාකරුවන්, ගණකාධිකාරීවරුන් වගේ අය තමයි, සැලසුම් ශිල්පීන්, ඉංජිනේරුවන් වගේ අය මේ මානසික
ශ්‍රමය සපයලා දායකත්වය ලබා දෙනවා නිෂ්පාදනයක් සඳහා. ඊළඟට ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කරන සියලු දෑ. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, අපි අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්න දේවල්, මුදල්, ඒ වගේ දේවල් අපි ප්‍රාග්ධනය කියලා ගන්නවා. එතකොට මේ සියලුම නිෂ්පාදන සාධක එකතු කරලා අවදානමක් දරමින් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරගෙන පවත්වාගෙන යාමට තමයි අපි කියන්නේ ව්‍යවසාය කියලා. ව්‍යවසාය කියන්නේ අවදානමක් දරමින් නව නිර්මාණයක් කරමින් අලුතින් දෙයක් වෙළඳපොළට බිහි කිරීමට දරන උත්සාහය. එතකොට නිෂ්පාදන සාධක ලෙසට අපි මේ හතරම ගන්න පුළුවන්. නිෂ්පාදනයක් කරන්න මේ සාධක හතරම අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු මේ ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශව, ඇල්මැති පාර්ශව. මෙහිදී ඇල්මැති පාර්ශව කියන්නේ ව්‍යාපාර කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ පාර්ශව වලට තමයි අපි ඇල්මැති පාර්ශව කියලා කියන්නේ. එතකොට ව්‍යාපාරයක ඇල්මැති පාර්ශව ගොඩක් ඉන්නවා. අපිට දක්වන අයිතිකරු. අයිතිකරු කියන්නේ ව්‍යාපාරයට සම්පත් යොදවන, ව්‍යාපාරයෙන් ලාභ අපේක්ෂා කරන පාර්ශවය. එතකොට කළමනාකරු. කළමනාකරු කියන්නේ ව්‍යාපාරයේ සම්පත් නිසිලෙස මෙහෙය වෙමින් ව්‍යාපාරයේ අරමුණු කරා ළඟා වීමට අවශ්‍ය මඟ පෙන්වීම කරන අය. ඊට පස්සේ ගනුදෙනුකරු කියන්නේ ව්‍යාපාරයත් එක්ක එකතුව භාණ්ඩ මිලදී ගැනීම වගේ දේවල් කරන අයට තමයි ගනුදෙනුකරු කියලා කියන්නේ. ඊළඟට සැපයුම්කරු කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන, නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය භාණ්ඩ සපයනවා. ඒගොල්ලෝ තව ව්‍යාපාරය පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන වෙන සේවා පහසුකම් සපයන අයට අපි කියනවා සැපයුම්කරුවෝ කියලා. ඊළඟට තරගකරුවෝ කියන්නේ ව්‍යාපාරය හා සම්බන්ධවම කටයුතු කරන, ඒ ව්‍යාපාරයේ කටයුතු වගේම කටයුතු කරන තවත් තරගකාර ආයතන. දැන් අපි බැංකු ආයතනයක් ගත්තොත් එක වාණිජ්‍ය බැංකුවක් සහ තවත් වාණිජ්‍ය බැංකුවක් ගත්තොත් ඒගොල්ලෝ තරගකරුවෝ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන කියන්නේ තමන්ගේ මුදල් ව්‍යාපාර වෙනුවෙන් යොදවලා එයින් පොඩි ආදායමක් ගන්න බලාගෙන ඉන්න ආයතන. ඒගොල්ලෝ ව්‍යාපාර පුළුල් කරන්න තමන්ගේ මුදල් යොදවන්න කැමතියි. ඊළඟට සේවකයෝ කියන්නේ ව්‍යාපාරයේ කළමනාකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරමින් අයිතිකරුවන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා තම ශ්‍රමය හා කාලය කැප කරන පිරිස. ඊළඟට රජයක් කියන්නේ ඕනම රජයක් තම රට තුළ පවතින ව්‍යාපාර කෙරෙහි අවධානයෙන් ඉන්නවා. මොකද තමන්ගේ රජයේ අරමුණු හා පරමාර්ථ ඉෂ්ට කරගන්න, රටේ සේවා නියුක්තියක් ඇති කරන්න වගේ දේවල් මේ ව්‍යාපාර විසින් කරන නිසා රජයත් ව්‍යාපාරකෙදී ඇල්මැති පාර්ශවයක් කියලා අපිට දක්වන්න පුළුවන්. ඊළඟට ප්‍රජාව. ප්‍රජාව කියන්නේ රටේ ජනතාව හැමෝම කැමති අලුතෙන් ව්‍යාපාර ආයතන බිහි වෙලා Tamanට තරඟකාරීත්වයකින් බාණ්ඩ තෝරා ගන්න ආයතනය වගේ බිහි වෙනවා නම් ප්‍රජාවත් ඒකට කැමතියි. අනාගත ආයෝජකයෝ කියන්නේ ව්‍යාපාරයට අනාගතයේදී ව්‍යාපාර ශේෂ්ත්‍රයට පිවිසෙන්න බලාගෙන ඉන්න, තම ඉතුරුම් ආයෝජනය කිරීමට අවස්ථාවක් ලැබෙන තුරු බලාගෙන ඉන්න කාණ්ඩය. ඒගොල්ලෝ කැමති ව්‍යාපාර පුළුල් වෙනවට, අලුතෙන් ව්‍යාපාර ඇති වෙනවට, තියෙන ව්‍යාපාර වර්ධනය වෙනවට. මොකද එතකොට ඒගොල්ලන්ගේ ආයෝජන වලට හොඳ අවස්ථාවක් ලැබෙන නිසා. ඉතින් මෙන්න මේ ඇල්මැති පාර්ශව ව්‍යාපාර වලින් යම් දේවල් බලාපොරොත්තු වෙනවා වගේම ව්‍යාපාරත් ඔවුන්ගෙන් තමන්ගේ පැවැත්මට යම් දේවල් බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අයිතිකරු ව්‍යාපාරයෙන් ලාභ ලැබෙනවා නම් කැමතියි. ඔහු තමන් යොදවපු සම්පත් වලට ප්‍රාග්ධනයට ප්‍රතිලාභයක් ව්‍යාපාරයෙන් ලැබෙනවට බලාගෙන ඉන්නවා. ව්‍යාපාරත් අයිතිකරුගෙන් යම් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ කටයුතු වලට අයිතිකරුගේ උනන්දුව තියෙන්න ඕනි. කැපවීම තියෙන්න ඕන. ඒ ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය කරන්න ඕන අයිතිකරු. නැත්තම් ඔහුගේ අරමුණු ඉටු වෙන්නේ නැහැ ව්‍යාපාරය තුලින්. ව්‍යාපාරය අරමුණු ඉටු කරලා දෙන්න ඔහුටත් බැරි වෙනවා. ඒ නිසා මේ පාර්ශ්ව දෙක අතරම අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි
අල්මැති පාර්ශව සහ ව්‍යාපාරයේ පැවැත්ම රඳා සහ ව්‍යාපාරයේ අනාගත අභිවෘද්ධිය තීරණය වෙන්නේ. ඉතින් මේ මම දැන් සාකච්ඡා කරපු කාරණා ඔක්කොම කරුණු ව්‍යාපාරයේ පසුබිමට තමයි අදාළ වෙන්නේ. ව්‍යාපාරයක් ඇති වෙන්නේ කොහොමද? ව්‍යාපාරයක නිෂ්පාදනයක් ඇති වෙන්නේ කොහොමද? ව්‍යාපාරයට ඇල්මක් ඇති අය කවුද කියලා ඕගලන්ට මේ පාඩමේ මේ ඒ වගේ ව්‍යාපාර වලට අදාළ සංකල්ප කීපයක් තමයි අවබෝධ කරන්න උත්සාහ කළේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට ඒක අවබෝධ වෙන්නේ නැති කියලා. අපි නැවතත් ඊළඟ පාඩමෙන් ඔයගලන් හමු වෙන මම බලාපොරොත්තු වෙනවා. ඔබ